අයබෝන් නමයි අපි දැන් අධ්‍යයනය කරන්න යන්නේ විගණනය කියන විෂයේ හතරවන මාතෘකාව පිළිබඳ අධ්‍යයනය කරන්න යන්නේ. ලොකු මාතෘකාවක් නෙමෙයි. ලොකු මාතෘකාවක් නොවුනට මේකේ තියෙන ලොකු වැදගත් බව. මොකක්ද මේ වැදගත් බව? අපි විකිරණ කරුගේ කාර්යභාරය කියන එක පිළිබඳව පොඩි සමාරම්භයක් දෙන්නට පටන් ගන්න තැනක් කියලා තමයි මෙතන මේ පාඩමේ හැදෙන්නේ. අපි මෙතෙක් කියලා කතා කරේ ව්‍යාපාරවල බාහිර පරිසර, ව්‍යාපාර අභ්‍යන්තර පරිසර, අභ්‍යන්තර පරිසර සාධක මේ ව්‍යාපාර ප්‍රධාන ක්‍රියාවලිය මේ සියල්ලක්ම ව්‍යාපාරික ප්‍රධාන ක්‍රියාවලියන් ව්‍යාපාරය තුළ පවතින මේ ගලාගෙන යන සිදුවීම් මාලාවක් විතර අපි කතා කරේ. අපි විෂය මොකක්ද? විගණනය. ඔඩිට් එක. ඔඩිට් එක ගැන තාම අපි කතා කරේ නැහැ. මොකක්ද ඔඩිට් එකක් කියලා කියන්නේ? මොකක්ද විගණනයක් කියලා කියන්නේ? කවුද කරන්නේ? මේක කරන්නේ කවුද? එතකොට ඒ කාර්ය කිරීම සඳහා ඒ කාර්ය කිරීමට සැදී පැහැදී සිටින පිරිසක් අපි ඒ අය සොයාගෙන මේ යන ගමනේ ඔහුගේ කාර්යභාරය පිළිබඳව අපි යන්න එතනට සූදානම් වෙන එතනට එන්න අපි මේ හතරවන පාඩම අහලා පොඩි අත්තිවාරමක් දාගන්නවා මේ විෂය ධාරාවේ මෙතෙක් කතා කරේ ව්‍යාපාරයේ තුල පවත්න ව්‍යාපාරික ක්‍රියාවලිය අභ්‍යන්තර පාලන බාහිර පාලන පිළිබඳ ඒ වගේම අඩුපාඩුකම් ප්‍රධාන ක්‍රියාවලිය පහ මේ ඒ පරිගණක තාක්ෂණ පද්ධතිය කොයි ආකාරයකද වැදගත් වෙන්නේ ඒ හානි වීම සඳහා දාන උපක්‍රම මොනවද? ඉතින් මෙන්න මේ සියල්ලක්ම පසු කරගෙන දැන් අපි යන අලුත් මාතෘකාවට මේ මාතෘකාව තුළ ගැබ් වෙලා අන්තර්ගත වෙලා තියෙන දරුවෝ විගණනයේ පිළිබඳව ඒ විගණන කරු සොයාගෙන යන්නට ළඟා වීමක් තමයි අපි මේ හතරවන පාඩමෙන් කරන්නේ. පස්වන පාඩමෙන් නම් විගණන කරු සංග්‍රහිත වෙන්නේ. කවුද යා මොනවද කරන්නේ? මොකක්ද ඒ කාර්යභාරය? පස්වන පාඩමේ පස්වන අධ්‍යාපන පුරුල් පරාසය ගැන දිග පාඩම. අපි දැන් ඉතින් හතරවන පාඩම ගැන පොඩ්ඩක් පැහැදිලි කියලා ගැනීමක් කරමු. ලියන්න පුතේ මේ විදිහට ලියන්න. මාතෘකාව ලියන්න. සහතික වීමේ කාර්යභාරය හා සම්බන්ධිත සේවා එන්දර ඔන්න සහතික වීමේ කාර්යභාරය විගණනය කිරීමේදී විගණනකරු විසින් එම ව්‍යාපාරයේ තියෙන සියලු ගිණුම් කටයුතු හරියට සිදුවී ඇද්ද නැද්ද යන්න පිළිබඳව පුරුල් පරීක්ෂණයක් කිරීම තුළින් එය ස්ථාපිත කිරීමක් සහතික කිරීමක් සිද්ධ වෙන්න ඕනේ. එතෙන්ට අපි ඉන්නේ ඉස්සෙල්ලා අපි යනවා මේ සහතික වීමේ කාර්යභාරය සහ සම්බන්ධ සේවාව පිළිබඳව පොඩි අර්ථකථනයක් දීලා පැහැදිලි කිරීමක් කරන්න යනවා මේ ආකාරයෙන්. අපි ලියමු ඉස්සෙල්ලා ලියන්න
සහතික වීමේ කාර්යභාරය අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම. කියන්න සහතික වීමේ කාර්යභාරය යනු යම් විෂය කරුණක් පිළිබඳව වගකියයුතු පාර්ශ්වකරුවන්ට අමතරව අපේක්ෂිත පරිශීලකයින්ට විශ්වාසවන්තනීය මට්ටමක් විශ්වාසවන්තනීය මට්ටම ඉහළ නැංවීම සඳහා නියාමනයට අවශ්‍ය දත්ත නිරූපණය තුළින් යෝග්‍ය සාක්ෂි ලබාගෙන වෘත්තීකයාගේ කාර්යභාරය සඵල කර ගැනීම සඳහා සැලසුම් කිරීම. එතකොට දත්ත නිරූපණය කළා මේ දත්ත ආශ්‍රිතව තොරතුරු සපයාගෙන වෘත්තිකයාගේ කාර්යභාරය තමයි මෙම සාක්ෂාත් කරගන්න ඕනේ මේ ව්‍යාපාරයේ තුළ සිද්ධ වෙන්නා වූ සියලු ව්‍යාපාරික කටයුතු වල ගිණුම් කරන ක්‍රියාවලිය සහ අනුක්‍රියාවලියන් විගණනයකට ලක් කරලා එමගින් ව්‍යාපාරයේ අඩුපාඩුකම් සහ වැරදි මත පෙන්වා දෙමින් සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා මෙම සහතික වීම මුල් කරගෙන සකස් කිරීමක් මෙම විගණනකරුවන් විසින් මේ කාර්යභාරය උලදෙනවා. මෙතනදී අපි ලියාගමු සහතික වීමේ කාර්යභාරයක් යනු කවරක්ද කියන එක. සහතික වීමේ කාර්යභාරයේ අර්ධකීම් නෙවෙයි, එහි අන්තර්ගත වෙද්දී ලියන්නේ විදිහට සහතික වීමේ කාර්යභාරය යනු
පුද්ගලයන් වෘත්තිකයෙකු වරනතුරු ගන්න ප්‍රායෝගික ගණකාධිකාරී වෘත්තිකයෙක් ගන්නනේ ප්‍රායෝගික ගණකාධිකාරී වෘත්තිකයෙකු වරනතුරු ගන්න ප්‍රායෝගික ගණකාධිකාරී කරනවන්න නිගමනයන්ට එළඹී නිගමනයන්ට එළඹෙන දෙක එය අපේක්ෂිත පරිශීලකයන්ගේ විශ්වාසය එය අපේක්ෂිත පරිශීලකයන්ගේ විශ්වාසය විශ්වාසනීය මට්ටම ඉහළ නැංවීම අදහස් කරන ඊළඟ කරුණු තුන්වෙනි එක විෂය කරුණු පිළිබඳ තොරතුරු ගැන වරන්තුරු දාගන්න විෂය කරුණු ඇගීම හෝ මැනීම විෂය කරුණු ඇගීම හෝ මැනීම වරන්තුරු දාගන්න එක ඒකේ විෂය කරුණු පිළිබඳව තොරතුරු ගැන වරන්තුරු තමයි දාන්නේ විෂය කරුණු නිසා මැනීම ඊළඟට විෂය කරුණට යම් නිර්ණායකයක් යෙදීමෙන් සිදු කර දීම නිර්ණායකයක් යෙදීමෙන් සිදු කර දීම දැන් දරුවේ කියන කතාව ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. දැන් තමයි පිටා වැදගත් සම්දිස්ථානයකට මේ ඉන්නේ. මේ ව්‍යාපාරය සතුව තියෙනවා සියලු අභ්‍යන්තර පරිපාලන කටයුතු සහ බාහිර පරිපාලන කටයුතු මේ සියල්ලක්ම තුල අන්තර්ගත වෙලා තියෙනවා වාර්තා කරන ලද ගිණුම් වාර්තා. එතකොට මේ ගිණුම් වාර්තාවලට අනුව විගණන කරු මේ පරිශීලනය පරීක්ෂා කරලා නිවැරදි භාවය සහතික කරනවා. මේ කිව්වේ මොකද? සහතික වීමේ කාර්යභාරය. එතකොට ව්‍යාපාරයක් සතුව පවතිනා වූ සියලු ගිණුම් කරුණු කරනකොට මේ කටයුතු සම්බන්ධව එහි නිර්වද්‍යභාවයේ පිළිබඳ විගණන කරු විසින් පැහැදිලි කිරීමක් කරනවා මෙන්න මේ ව්‍යාපාරය තුළ. එය කරන්නේ මෙන්න මේ අයතුලින් එක ව්‍යාපාරයේ තුල ඉන්නවා අභ්‍යන්තර විගණනකරු. යයිනි ව්‍යාපාරයේ තුල. හරි.
එතකොට මේ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු විගණනය කිරීමේදී අභ්‍යන්තර විගණනකරු විසින් මේ කාර්යභාරය කරන අතරතුරේදී තවත් කෙනෙක් කිනෝ පිටින් බාහිර විගණන කරනවා. හරි. බාහිර විගණන. මෙන්න මේ අය මුල්‍ය වාර්තාවේ සටහන් වී ඇති සියලු කරුණු කාරණා ගිණුම් කටයුතු පරිශීලනය කරනවා. අභ්‍යන්තර විගණන කරු 100% හැමදේම. නමුත් බාහිර විගණන කරු විසින් 100%ක්ම පරිශීලනය කරන්නේ පොඩි කොටසක් ඇති පරිශීලනය කරන්න සියලු විස්තර සම්බන්ධව ලොකු දල සටහනක් යාට ලබා ගන්න පුළුවන්. අපි ඒක පරිශීලනය කරන්නේ කොහොමද කියන තරම් තාම යන්නේ නැහැ. තාම අපි යන්නේ මොකක්ද? සහතික වෙනවා විතරයි තාම. මොකද කරන්නේ? විගණන ක්‍රියාවලිය පටන් ගැනීම සඳහා සහතික වෙනවා. ඒ සම්බන්ධ මාතෘකාව සටහන් කරලා මොකද? සහතික වීමේ කාර්යභාරය සහ සම්බන්ධ සේවා. ඒ සේවා සම්බන්ධව කතා කරන්නේ තාම සහතික වීම සම්බන්ධව තමයි මේ අපි කටයුතු කරන්නේ. right. එතකොට අපි කියන්නේ මේ විදිහට ඊට පස්සේ අපි රුල් එක දිහා බලද්දී මුල්‍ය තොරතුරු භාවිතා කරන්නට මුල්‍ය තොරතුරු භාවිතා කරන්නට එම තොරතුරු සාධාරණ නිවැරදි බව තොරතුරු සාධාරණ නිවැරදි බව සාධාරණ නිවැරදි බව තක්සීරු කිරීමට වෘත්තික ගණකාධිකාරීවරුන් සැදී පැහැදී සිටි ඔබ දන්නවා මෙම මුල්‍ය වාර්තාකරණයේ සියලුම ගණන් කටයුතු වල තියෙන නිර්වද්‍යභාවය කොයි ආකාරයකද මේක පැහැදිලිව සටහන් කරලා තියෙන්නේ අඩුපාඩුකම් සහිතව තියෙනවාද කියලා මේ පරිශීලනයේ පරීක්ෂා කිරීම සඳහා විකිරණකරු විසින් දෙකක් මෙතන සටහන් වෙනවා. අභ්‍යන්තර විකිරණකරු විසින් එය පරීක්ෂා කරනවා. පසුව එය විකිරණ බාහිර පරීක්ෂකරු විසින් විකිරණකරු විසින් බාහිර විකිරණකරු විසින් මේ පරිශීලනය කරනවා. එතකොට මේක පරීක්ෂා කිරීමේදී මේ දෙන්න මේ කාර්යභාරය කරනවා. ඒ ගැන අපි ඉදිරියට කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක තමයි මම පොඩ්ඩ දැන් මේ අපි ඉන්නේ. විකිරණකරුගේ කාර්යභාරය. හරි. දැන් ඔබ යකින් සටහන් කරගන්න මේ විදිහට සහතික වීමේ කාර්යභාරය සඳහා උදාහරණ කීපයක්. සහතික වීම කාර්යභාරය සඳහා
උදාහරණ. එක ව්‍යස්ථාපිත විගණනය. ව්‍යස්ථාපිත විගණනය. බලන්න උදාහරණ එකක් අපි කියනවා. අර මෙන්න මෙතනින් එන්නේ බාහිර විගණනය. උදාහරණ බාහිර විගණනය. एक मूल्य प्रकाशन समालोचन कार्यभार. मूल्य प्रकाशन समालोचन कार्यभार. තුන විශේෂ අරමුණු සහිත मूल्य ප්‍රකාශන පිළිබඳ සහතික වීම. ඊළඟ අභ්‍යන්තර පාලනයන්හි ප්‍රමාණවත් බව පිළිබඳ සහතික වී. ඊළඟ කරුණ ලියා ගන්න. පරිසාරික කරුණු පිළිබඳ සහතික වීම. ඊළඟ එක පද්ධති විශ්වාසනීයත්වය වාර්තා. ඔන්න ඔය කාර්යභාරයන් ටික ලැබුවෝ මෙන්න මේ අපි කතා කරන මූලික සහතික වීමේ කාර්යයන් සඳහා උදාහරණ කිහිපයක් තමයි ඔය අපි ප්‍රකාශ කරන්නේ. දැන් අපි මේ කරන්න යන්නේ ප්‍රධාන කාර්යය තමයි මේ ව්‍යාපාර සතුව තියෙනා වූ මූල්‍ය වාර්තාව මනාව අධ්‍යයනය කොට එය නිවැරදිභාවය අභ්‍යන්තර විගණනකරු සහ බාහිර විගණනකරු විසින් සහතික කිරීමේ කාර්යභාරයක් පිළිබඳව කතා කරන්නයි අපි මේ පියවරින් පියවර උත්සාහ කරන්නේ. එහිදී අපි යනවා මෙහි පරමාර්ථය පැහැදිලි කිරීමත් සාධාරණ සහතික වීම සහ සීමිත සහතික වීම කියන අවස්ථා දෙකක් සඳහා අපි පළමු යමු පරමාර්ථය සටහන් කරගෙන. ලියන්නේ මේ විදිහට පරමාර්ථය කියලා දාලා සහතික වීමේ කාර්යභාරය පරමාර්ථය සහතික වීමේ කාර්යභාරය පරමාර්ථය
තොරතුරු වල අපේක්ෂිත පරිශීලනයන්ට සහතිකයක් ලබා දීමයි. සහතිකයක් ලබා දීමයි. බලන්න මම මේක පොඩ්ඩක් චූටි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙන්න මේ විදිහට. දැන් ඔබ දන්නවා ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට මේ ව්‍යාපාරය සඳහා මුදල් ආයෝජනය කරන කොටස් ව්‍යාපාරයේ පවත්වාගෙන යනකොට මේ ව්‍යාපාරයේ කොටස් කරවන ඉන්නවා. ඒතර කොටස් කරවන මේ විදිහට මුදල් ආයෝජනය කරන්නේ එකම පරමාර්ථය මොකක්ද? උන් ආයෝජනය කරන මුදලට සාපේක්ෂව ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. ආයෝජනය කර මුදලට සාපේක්ෂව ප්‍රතිලාභ මෙම ප්‍රතිලාභය පිළිබඳ බලාපොරොත්තුව තබා ගැනීම සඳහා ව්‍යාපාරය සහතික වෙනවා, සහතික කරනවා විගණන කරු විසින්. එන්නේ අපි මේ කතා කරන්නේ ප්‍රථම පරමාර්ථයේ සටහන් වෙන්නේ ප්‍රමුණ වෙන්නේ අර පවත්වාගෙන යන ව්‍යාපාරයේ සඳහා මුදල් ආයෝජකයන් කොටස්කරුවන් තම කොටස් ආයෝජනය කරාට පස්සේ ඒ ව්‍යාපාරයෙන් ලැබෙනා වූ තමන් සතු කොටසට ලැබෙන ප්‍රතිලාභ ඒක ලැබෙනවාද කියලා සහතික කිරීමක් විශ්වාස කිරීමක් පදනමක් මත විගණන කරන විසින් මෙය පැහැදිලි කරලා ඉදිරියට දෙනවා. එතකොට ඒ තුළින් ආයෝජකයා කල්පනා කරනවා තමාට නිවැරදි පැහැදිලි කිරීමක් මෙතන පෙන්වුම් කරන නිසා ආයෝජනය කරන්නා වගේ මුදල් පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. හරි. එහෙම නැත්නම් කන් නිර්පරාදී ව්‍යාපාරයක් සඳහා මුදල් ආයෝජනය කරන මේ වගේ නිසි සරස්මක් නැතුව ව්‍යාපාරයේ පවත්වාගෙන යනකොට ඒක ආදායම ලාභයේ අලාභ පිළිබඳ කිසි පැහැදිලි කිරීමක් නැත්නම් ඉදිරියට තවදුරටත් ව්‍යාපාරයේ සඳහා කොටස්කරුවන් විසින් මුදල් ආයෝජනය කිරීම කැමැත්ත ප්‍රකාශ කරන්නේ අකමැත්තනේ ප්‍රකාශ කරන්නේ. එහෙනම් යාගේ කැමැත්ත යාගේ විශ්වාසය ගොඩනගන්න විශ්වාසය ඇති කරගන්න කවුරුනි පෙනීසි සහතික වෙන්න ඕනේ. අන්නේ සහතික වීමේ ක්‍රියාවලියේදී විගණන කරුවන් විසින් මේ සහතිකය ලබා දෙන්න සූදානම් වෙලා සිටිනවා. එතකොට මේ ආයෝජකයන්ට ඒ පිළිබඳ යම් ගැටලු සාධක තත්ත්වයක් මතුවෙන්නේ නැහැ. ඒක තමයි වැදගත්. අපි බලමු අපි ලිව්වා සටහනේ මේ විදිහට සාතික බල පරමාර්ථය වන්නේ තොරතුරු අපේක්ෂිත පරිශීලනය සහතික ලබා දීමයි. සහතික වීමේ කාර්යභාරය වර්ග දෙකකි. يعني සහතික වීමේ කාර්යභාර වර්ග දෙකකි. එක සාධාරණ සහතික වීම. සාධාරණ සහතික වීමේ කාර්යභාරය. සාධාරණ සහතික වීමේ සාධාරණ සහතික වීමේ කාර්යභාරය. දෙක සීමිත සහතික වීමේ කාර්යභාරය.
සාධාරණ සහතික කාර්යභාරය සීමිත මට්ටමේ ඉල සීමිත සහතික වීමේ කාර්යභාරය. අන්න අර ඔඩිටර්ස්ලාගේ කාර්යභාරයන් දෙක පිළිබඳව තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. විකරණකරුවන්ගේ අවස්ථා දෙක. හරි. එකක් සාධාරණ සහතික වීමේ කාර්යභාරය. දෙවෙනි එක තමයි සීමිත සහතික වීමේ කාර්යභාරය. අපි මේ පිළිබඳව පැහැදිලිව සටහන් කරගමු මෙන්න මේ ආකාරයට. දැන් කවුද මේ කාර්ය සහතික වෙන්නේ? බඩම කොහොමද සහතික වෙන්නේ දෙන්නේ කියලා. දෙන්නේ කියනවා මේ වගේ කීම බාර ගන්න දෙන්නේ කියනවා. කවුද? දෙක අභ්‍යන්තර විගණනකර බාහිර විගණනකර පාර්ශ්ව හරි මේ පළවෙනි ක්‍රියාව මේ විදිහට සාදා පළවෙනි ක්‍රියාව ගන්න ඉතින් මෙහෙම ලියලා ඉන්නකෝ චේජික ඉස්සර මෙහෙම ලියන්න වෘත්තිකයෙකු සහතික වීමේ කාර්යභාරය සිදු කරන විට වෘත්තිකයෙකු කාර්යභාරය සිදු කරන විට එය සාධාරණ සහතික වීමේ කාර්යභාරයක් ද සාධාරණ සහතික වීමේ කාර්යභාරයක්ද නැතොත් සීමිත සහතික වීමේ කාර්යභාරයක්ද යන්න මුල සිටම පැහැදිලිව වටහා ගත යුතුය. මුල සිටම පැහැදිලිව වටහා ගත යුතුය. මන්ද මෙය වෘත්තිකයා විසින් කරනු ලබන කාර්යයට බලපානු ඇත. හරි. දැන් අපි බලමු සාධාරණ සහතික වීමේ කාර්යභාරය. ඊළඟට සාධාරණ සහතික වීමේ කාර්යභාරය. ඒක කියන්න පොයින්ට් අවුට් කරලා දෙනවා. ගරුවේකට ලීසි අපිට මතක තියාගන්න ලීසි. චේන්ජ් එකක් තියෙනට වඩා ටික පොයින්ට් අවුට් කරගත්ත උත්තර ලීසි. විස්තරයක් කියන්න අවශ්‍ය නැහැ. යන්නේ විදිහට ඉහළ මට්ටමේ සහතිකයකි. මම කෙටි කරලා කිව්වා ඉහළ මට්ටමේ සහතිකයකි. ඉහළ මට්ටමේ සහතිකයකි. නමුත් දෙවියන්ගේ නමුත් 100%ක සහතිකයක් නොවේ. සියක සහතිකයක් නොවේ.
හරි. සුනලියන්න සාධාරණ සහතිකය මගින් සාධාරණ සහතිකය මගින් වෘත්තිකයාගේ වැරදි මතයක් ප්‍රකාශ කිරීමේ අවදානම අඩු කරයි. අඩු කරයි. terus ලියාගන්න සීමිත සහතික වීම සීමිත සහතිකය ඒකට ලියන්න සීමිත සහතික වීම යනු සාධාරණ සහතික වීමට වඩා අඩු මට්ටමේ සහතිකයකි එය අඩු පරීක්ෂණ සහ ඇගීම් සඳහා අඩු පරීක්ෂණ සහ ඇගීම් සඳහා ඉඩ ලබා දී. අඩු පරීක්ෂණ සහ ඇගීම් සඳහා ඉඩ ලබා දී. අඩු පරීක්ෂණ එහි ප්‍රතිඵලයක් ලෙස විගණක විසින් වැරදි මතයක් ලබා දීමට වැඩි අවදානමක් ඇත. හරි. right. දැන් ඔන්න අපි දන්නවා විගණන කරුවන් විසින් ඉදිරිපත් කරන විගණන ක්‍රියාපටිපාටිය තුළ මේ විගණන කරුවන්ගේ අභ්‍යන්තර විගණන කරු සහ බාහිර විගණන කරුගේ ක්‍රියාකලාපයේ මත ගිණුම් වාර්තා සහතික කිරීම වීම නිසා අර ව්‍යාපාරයේ සතුව තිබෙනා වූ මෙන්න මේ කොටස් කරුවන්ට විශ්වාසනීයභාවයක් පිළිඹු වෙනවා. මන්දයත් ව්‍යාපාරයේ තුළ සිදුවෙනා වූ සියලු කාර්යයන් මුල්‍ය වාර්තා කරන සියල්ලක්ම පරිශීලනය කිරීම ඒවා පරීක්ෂා කිරීමේදී අභ්‍යන්තර විගණන කරු සහ බාහිර විගණන කරු
මේ පරිශීලනය නිසා ලැබෙන විශ්වාස භාවය සහතිකය මත මෙන්න මේ කොටස්කරුවන්ට ඇති වෙන විශ්වාසය නිසා ව්‍යාපාරයේ ඉදිරියට පවත්වාගෙන යාමට හොඳ රුකුලක් වෙනවා. මේක සහතික කරන නිසා අපි උනත් එක දන්නවනේ කිසියම් කවුරුරි දෙයකදී විශ්වාසවන්තනීයව කර්ම කාරණා ඉදිරිපත් කරනවා නම් අපි ඒක පිළිගන්නවා. කිසියම් සිදුවීමක් මත අපි උනත් විශ්වාසනීය කර්ම කාරණා මත යම් තොරතුරු ටික අරගෙන අපිට පැහැදිලි කිරීමක් කරනවා නම් මේක විශ්වාසනීය කියන කතාවක් කියලා අපි කිව්වත් අපි ඒක පිළිගන්නවා. ඒ වගේ තමයි මේ අය විසින් කරන ලද ඒ කාර්යභාරයේදී ලැබෙනා වූ සහතිකරණ ප්‍රතිඵල මත මෙයා විශ්වාස කරනවා ආයෝජකයා කොටස්කරුවා තම ව්‍යාපාරින් අපිට පාඨශාලාවක් නැකෙට හම් වෙන්නේ නැහැ. ඒකනේ ඒතර කරත්වාගෙන තියෙන්නේ right. එතකොට ඔන්න අපි දැන් යනවා ඊට පස්සේ ලියාගන්න සහතික වීමේ කාර්යභාරය මූලිකාංග. සහතික වීමේ කාර්යභාරය මූලිකාංග. Right. Here මේකට සහතික වීමේ කාර්යභාරයක අංග 5ක් ඇත. එක ත්‍රිපුද්ගල සම්බන්ධතාවය. ත්‍රිපුද්ගල සම්බන්ධතාවය ත්‍රිපුද්ගල සම්බන්ධතාවය. ත්‍රිපුද්ගල සම්බන්ධතාවය යටි පහන් ලියන්න ඕම ඉලක්කම් දාලා කවුද ත්‍රිපුද්ගල සම්බන්ධතාවය. තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා ලියන්න. පළවෙනි එක වෘත්තිකයා. වෘත්තිකයා වගකිව යුතු පාර්ශ්වය. වගකිව යුතු පාර්ශ්වය දෙක. අපේක්ෂිත පාක්ෂික. අපේක්ෂිත පරිශීලකී. මේ ත්‍රිපුද්ගල සම්බන්ධතාවය මොකක්ද කරන පස්සේ ඒක ත්‍රිපුද්ගල සම්බන්ධතාවය දිලපැද කරන අපි දෙවෙනි කරුණ ලියා ගන්න. මේ සාතික මොකක්ද මේක සාතික වීමේ කාර්යභාරයේ අංග වාක්ෂණ අපි පැහැදිලි කරා. දෙවෙනි කරන්න සුදුසු විෂය කරුණු
උචිත නිර්ණායක අතර නිගමනයට සහාය දැක්වීමට ප්‍රමාණවත් යෝග්‍ය සාක්ෂි පහ නිගමනය ලිඛිත වාර්තාවක් තුළ අඩංගු විය යුතුය. සහතික වීම අඩංගු විය යුතුය. ඒ සහතික වීම කියනකොට කමක් දැන් ඔබට පැහැදිලි වෙනවද? මෙන්න මේ කාර්යභාරය කරනකොට ප්‍රධාන සාත්‍වික කාර්යභාරය වල ප්‍රධාන වශයෙන් සිදු යුතු ක්‍රියාපරිපාටියන් පහක් පිළිබඳව මේ පැහැදිලි කරේ. කවුද මේ? විකිරණකරුවන් විසින් සහතික කිරීමේදී ආවට කියාට ඒක සහතික වීමේ කාර්යභාරයක් නෙමෙයි. මුල්‍ය වාර්තා අරගෙන ඒවා පරීක්ෂා කරලා පරිශීලනය කරලා ඒ තුලින් ප්‍රමාණිකව අවසන් සහතික ඉදිරිපත් කිරීමේ කාර්යය දක්වා වගකීම් සහිත කාර්යභාරයක් සිද්ධ වෙනවා. හරි. ඒ වගකීම් සහිත කාර්යභාරය සිද්ධ වෙනකොට ඒවට අවශ්‍ය කරන්නා වූ දේවල් පිළිබඳව තමයි අපි පොඩ්ඩක් සටහන් කරගත්තේ. ඒකට අවශ්‍ය කරන සූත්‍ර විශේෂ කරුණු ටික හරියට තියෙන්න ඕනේ. නේ? උචිත නිර්ණායක තියෙන්න ඕනේ. දැන් නිගමනයන් සාහිතික කරගන්න තියෙන නිගමන එළමෙන්න ඕනේ. ඒ අවසාන නිගමනයේදී සාහිතික කිරීම තියෙන්න ඕනේ. මේ ඔක්කොම පියවරෙන් පියවර මේ පැහැදිලි වුණොත් තමයි අපිට පිළිගන්න පුළුවන් අවසාන වශයෙන් ලැබෙන මේ වාර්තාව නිරෝල් නිර්විදි සාහිතිකයක් කියලා අපිට පිළිගන්න පුළුවන්. එතකොට මේ සඳහා අපි ඉදිරියට භාවිතා කරනවද මෙන්න මෙහෙම දෙයක්. එහෙනම් මේ සහතික වීමේ කාර්යභාරය සහතික වීමේ කාර්යභාරය අංග මතක තබා ගැනීම සඳහා එක් ක්‍රමයක් නම් CREST මේ වචනේ පරිශීලනය කර මේකෙන් මතක තියාගන්න පුළුවන් අපිට මේ අංග පහ කොහොමද මතක තබා ගන්න පුළුවන් ක්‍රමවේදී පිළිබඳව මම ඒ පිළිබඳව අපිට පැහැදිලි chart එකක් දක්වන්නම්. මෙන්න මේ විදිහට එන්නේ
විදිහට අපි chart එක සකස් කරලා මෙන්න මේ ආකාරයට ඔබගත කිරීමකින් අවශ්‍ය අංගය ඒ සම්බන්ධව විස්තරය මේ විදිහට පහකට බෙදාගෙන වෙනවා ඒ කර්ම පහ සකස් කර ගැනීම සඳහා C R E S මේක සකස් කරගන්න ඉතින් මම හිතන්නේ එන තොරතුරු මම ඔබට ප්‍රකාශ කරන්න ඔබ ඉස්සෙල්ලා මේ වගේ chart එකක් සකස් කරගන්න. මේක වචනට අදාළව තියෙන R කියලා කොහොමද report එක. කියන දැන් මේ වචනේ තමයි අපි මේ කරුණු ටික සකස් කරගන්නේ. හරි. එතකොට අපි ඒ අනුව තමයි මේක අවශ්‍ය කරන විස්තර ටික මේකේ තියෙන සකස් කරගන්න. එතකොට ඔබ මේ වචනය තුලින් ඔබට පුළුවන් මේ අවශ්‍ය කරන කරුණු පහ මතක තියාගන්න. right අපි ඉස්සලාම එක් වචනයකට අදාළව මේ කරුණු සටහන් කරගමු. පළවෙනි එක දෙවෙනි එක විසඳන්න කරගන්නවා වාර්තාව report එක වාර්තාව साक्षी विषय करुणो सब्जेक्ट එක ලෙස් කියලා දාන්න තියෙන්නේ. අවසානික පාර්ශව තුනකගේ සම්බන්ධතාවය මෙන්න මේ chart එක අනුව තමයි ඒ අංග පහ සකස් වෙන්නේ. ඒක අවශ්‍ය කරන විස්තරය මම මේ කොටුවට අදාළ කරනවා. එතකොට නිර්ණායකය, වාර්තාව, සාක්ෂිය, විෂය කරුණු අවසානයේදී පරිශීලනය කරන තුන් දෙනා කට්ටු සම්බන්ධව මෙන්න මේ විදිහට කරුණු ටික මෙන්න මේ වහුගත කිරීමෙන් අපිට ඒක බහුවක් පිළිම් ප්‍රකාශ කරගන්න පුළුවන් සියලු කරුණු කාරණා ටික මේ විකරණයේ කාර්යභාරය සිදු කිරීමේදී අර පියවරවල් ටික පැහැදිලිව මේ සටහන් කිරීමක් තමයි මම මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. මේ වහු සකස් කරන මම ඊට අවශ්‍ය වෙන ඔය හැම එකකම නිර්ණායකයේ වාර්තාවද සාක්ෂිද උදාහරණ සහිතව ඔබට මේක සටහන් කරන්න. එන්නේ ඉතින් ඔබ සකස් කරගන්න. right දැන් මේක විතර සටහන් කරගන්න ඔබ පළවෙනි තීරුවට අදාළව නිර්ණායකී කියන විතර සටහන් කරන්න
ඇගීමට ලක් කරන මිනුම් ඇගීමට ලක් කරන මිනුම් වල ස්වභාවය තොරතුරු ස්වභාවය නිර්ණායක වාර්තා ඊගේ පිටරේ වැටෙන සටහන් කරන්න වෘත්තිකයා තම මතය අපේක්ෂිත පරිශීලකයාට සහතික වීමේ වාර්තාව ඉදිරිපත් කරයි. මෙන්න රිපෝට් එක. Right. ඊට පස්සේ ඊළඟ සාක්ෂි විශේෂ කරුණු සම්බන්ධයෙන් ලබා දී ඇති මතයට සහය දැක්වීම සඳහා ප්‍රමාණවත් යෝග්‍ය සාක්ෂි රැස් කිරීම අවශ්‍ය වේ. පිළිගත් සාක්ෂි යෝග්‍ය සාක්ෂි අවශ්‍ය වෙනවා. මෙන්න මේ වාර්තාකරණ ක්‍රියාවලිය සඳහා සාක්ෂි අවශ්‍යතාවය. ඒකට අපි 1 2 3 අපි අවශ්‍ය කරලා තියෙනවා. අපි 4 වෙනි එක දෙකයි තුනයි හතරවෙනි එක වගකියයුතු පාර්ශ්වයන් විසින් සකස් කරන ලද තහවුරු කළ යුතු දත්තමයයි. එය ඕනෑම ආකාරයට මුල්‍ය නොවන කාර්ය සාධකයක් ක්‍රියාවලි හෝ හැසිරවීමක්
විය හැකිය. හරි. අවසානයේ වශයෙන් ලියාගන්න පාර්ශ්ව කරුණු තුන් දෙනා පිළිබඳව ඒකට ලියන පාර්ශ්ව තුනට ඇතුළත් වන්නේ අවසානයේ පාර්ශ්ව තුනට ඇතුළත් වන්නේ අපේක්ෂිත පරිශීලකයා දිග වෘත්තිකයා තුන වගකීම් යුතු පාර්ශ්වය කියන කලමනාකර පේනවාද මේ විකිරණ කාර්යභාරයේ සිදු කිරීම සඳහා පාට සිදුවිතු කාසිදුවීමක් නෙවෙයි මේ අපි කතා කරන්නේ. මේ අපි මේ කාර්යභාරය කරන්න අවශ්‍ය විකිරණ කරුවන් දෙදෙනෙක් ගැන අපි සටහන් කරා. අභ්‍යන්තර විකිරණ කරු සහ බාහිර විකිරණ කරු. එතකොට මේ අභ්‍යන්තර විකිරණ කරු විසින් සිදු කරන කාර්යභාරදී ඔහු වැඩිපුර ප්‍රතිශතයක් 100%ක්ම වෙන්නේ ගොඩාක් දුරට ඔහුගේ වාර්තා කරන්නේ 100% නිර්වද්‍යතාවයේ පැහැදිලි සියලු කරුණු බොහෝ කරුණු ඒක රාශී කොටගෙන ඉදිරිපත් කිරීම. නමුත් බාහිර විකිරණ කරු විසින් මෙම කාර්යභාරය කරනකොට මේ සියලුම කරුණු කාරණා එක රාශී කොටගෙන සිද්ධ වෙන්නේ ඊට වඩා ප්‍රතිශතය අඩු ප්‍රමාණයකින් විකිරණ කරුට අවශ්‍ය කරන කාර්ය කොටස විතරක් ලබාගෙන ඒ පරිශීලනය කරලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ වාර්තාව ඉදිරිපත් කිරීමේදී මෙන්න මේ නිර්ණායක වෙන්නේ මේ කොටස් වලින් සමන්විතව පියවරෙන් පියවර සිදුවීමක් මත තමයි අවසානයේදී මේ වාර්තාව සාක්ෂාත් කරගන්නේ. සත්‍යතාවයට ආවොත් කරගන්න වෙයි. එතකොට ඒ පිළිබඳව ව්‍යාපාරයේ තුල සියලු මුල්‍ය වාර්තා කරනවල නිවැරදිභාවයේ ඒ වාගේ තිබෙනා වල සියලු කර්මකාරණා ඒක රාශිකටගෙන ඒවා සකස් කරමින් මුල්‍ය වාර්තාවකින් සියලු කර්ම සකස් කරමින් යොදාගැනීමෙන් මේ පරිශීලනය කරනවා මේ 9 ආකාරයට මේ රිපෝට් එක ලබා ගන්න. එතකොට මෙහිදී මේව කාර්ය කරනකොට යම් යම් වැරදි සිදුවීම් තපස්වීම් යම් දේවල් තියෙන්න පුළුවන්. 100%ක්ම හරි සාර්ථක වෙනවා කියනවා නෙවෙයි. හරි. ඒ 100%ක් සාර්ථක නොවුනත් එය අඩුපාඩුකම් ඇතිවන තැන් මගහරවා ගැනීම මෙන්න මේ වාර්තා සකස් කරගන්න. දැන් අපි ඉස්සරහට යනකොට ඔන්න මේ පැහැදිලි කිරීම කොහොමද මේක වෙන්නේ කියන එක පිළිබඳවයි අපි දැන් කතා කරන්න යන්නේ ඉදිරියට. දැන් මොන ඔබට පැහැදිලි ක්‍රමානුකූලව අපි අවිලා තියෙනවා විකිරණ කරුගේ කාර්යභාරයේ පිළිබඳව ඉදිරියට කතා කරන්න. විකිරණ කරුගේ කාර්යභාරය ඉදිරියට කතා කරන්න. එතකොට මේ සහතික කිරීමේදී අපි සාධාරණ සහතික වීම සහ සීමිත සහතික වීම කියලා අවස්ථා දෙකක් පිළිබිඹු කරලා ඒ සහතික වීමේ අවස්ථා දෙක යොදාගෙන ඒ අනුව විකිරණ කරු විසින් මේක පරිශීලනය කිරීමේදී අනුගමනය යුතු කර්මකාරණා වක්කිය යුතු කර්මකාරණා ඒ පරිශීලනය කරන ආකාරය පිළිබඳ එතකොට මේ සම්බන්ධ ඉදිරියට ජීවාශ්‍රය කරුවන් සම්බන්ධතාවයන්ගෙන්
යනු කවර කාර්යයක් සිද්ධ වීම පිළිබඳව මේ පැහැදිලි කිරීම සම්බන්ධව තමයි අපි මේ කතා කරමින් පවතින්නේ. මේක ඉතා උඩා කොටසක්. මම ඔබට මුලින්ම කිව්වා මේක අධ්‍යයනය කරන්න අපිට ලැබෙන ලකුණු ප්‍රමාණය ලකුණු 5යි. දැන් මම මුලින් කිව්වා වගේ 5යි 10යි 25යි 5යි. මේ පිළිවෙල අපි ගණනය කිරීමක් ගත්තොත් 5යි 5යි 1.45ක ලකුණු ප්‍රමාණය. 5යි අපිට මේක කරනවා. මේක ඉතින් ලකුණු 5ක් හම් වෙන කොටසක් පිළිබඳව. අපි මේ කතා කරේ. හරිද? ඒක තමයි චූටි කොටසක් තියෙනවා ඉගෙන ගන්න. මෙන්න මේ ලකුණු තව ලකුණු 5ක් ඇතුළත් වීමත් එක්කම ඔබ ලකුණු 50කට හිමිකම් කියනවා. හැබැයි ලකුණු 50කට හිමිකම් කරන්නේ ඉතුරු 5 අස්සන පාඩමේදී අවසාන වෙනකොට 5ක් නෙමෙයි ඔබට හම්බ වෙන්නේ. ඊට වඩා විශාල ලකුණු ප්‍රමාණයක්. හරිද? ඔන්න 20ක වගේ ලකුණු ප්‍රමාණයක් හම්බුනහම ඔබ ඇත්තටම එතකොට ලකුණු 65ක් ලබාගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා පස්වන පාඩම අවසන් වෙනකොට. එතකොට පස්වන පාඩම අවසන් වෙනකොට අපිට 65ක් කියලා කියන තව සීමිත ලකුණු ප්‍රමාණයක් අපිට දී. ඒකෙන් ඊට පස්සේ පස්වෙනි පාඩමෙන් හයවෙනි පාඩමට වඩා ගොඩක් ලකුණු ප්‍රමාණයක් අපිට ලැබෙනවා. අවසාන පාඩම් වලින් පහව වගේ තමයි ඉබයි අපුඩා පාඩම්. ඒතර අපි හැකියපමණ බලන්න ඕනේ මේ ලකුණු සීමාව ක්‍රමානුකූලව ටික ටික 100 දක්වා ගෙන. ඒකෙදි වැඩිපුරම අපවශ්‍ය කරන සාධක තියෙන වැඩිම ලකුණු දෙන ප්‍රමාණයක් තියෙනවා පාඩම්. මේ අපිට ඉතින් පාඩම් දෙකක් හම්බුනානේ දෙකක් පාඩම් දෙක. ඒතකොට ඒ පාඩම් වලදී වැඩි ප්‍රශ්න පිළිබඳව අපිට ලැබෙන නිසා වැඩි ලකුණු හම්බ වෙන්නේ. ඒ නිසා අපි මේ පාඩම් පිළිබඳව හොඳ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වුණාට එක පාඩමක්වත් අපි අතාරින්න ඕනේ නැහැ. පටන් ගන්න ඉඳලා ක්‍රමානුකූලව මේ පාඩම් ටිකේ පහළට ගලාගෙන යන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ ලකුණු හම්බ වෙන ප්‍රමාණය මෙහෙම කියලා. ඒතර අපි එක ප්‍රශ්නයක් අර මගාරින් නැතුව යන්න පුළුවන්. ප්‍රශ්න පත්‍රයේ අපිට ලැබෙන ප්‍රමාණය අනුව. එතකොට නේද අපි දැන් මේ අනුව මේ මාතෘකාවේ ඉගෙනීමේ විෂය ධාරාවේ අපි පළවන ඒකකය, දෙවන ඒකකය, තුන්වන ඒකකය සහ හතරවන ඒකකය ඉවරන හතරවන එක චූටි කොටසක් තියෙනවා. පොඩ්ඩක් ඒක මේ විගණනයේ සහ පිළිබඳ විගණනකරුගේ කාර්යභාරය පැහැදිලි කිරීම පිළිබඳ විතරක් තව ඉස්සරහට තියෙන්නේ. ඊට පස්සේ අපි පස්වන කොටසේ නෝඩක විශාල කොටසක් අපි මේ පිළිබඳව ඉදිරි දවසකදී සාකච්ඡා කරමු. පස්වන පාඩම පුළුල් පරාසයක් තුළ ව්‍යාප්ත වෙන එකක් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න කොටසක් අපි ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. අදට අපි මෙතනින් අවසන් කරමු.